දැයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. වහන්සේ ගෞරවයෙන් පිළිගන්නවා 6 වෙනි දින 10 වෙනි දුරස්ත භාවනා වැඩසටහනට. අද දින අපිට මේ වෙනකොට ප්‍රශ්න 14ක් ලැබිලා තියෙනවා. මම මල්කාන්තිගෙන් පළමුවෙන් ඉල්ලා සිටිනවා පළවෙනි ප්‍රශ්න ටික සාකච්ඡාවට ඉදිරිපත් කරන ලෙස. අවසරයි ගෞරවනීය. හොඳයි. අවසරයි ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ. මට ප්‍රශ්න 5ක් ඉදිරිපත් කරන්න ලැබිලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නය ඇහෙනවද? ඇහෙනවා. හරි. පළවෙනි ප්‍රශ්නය නමස්කාර වේවා. අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ. අවුරුදු 4ක පමණ සිට සතිය වඩමින් ජීවිතය සැහැල්ලුවෙන් ගත කරයි. ඔබ වහන්සේගේ කමඨහන් උපදේශ නිරතුරුවම උපකාරී විය. සතිය වැඩිම දිනපතා නැතත් බොහෝ දිනවල සිදු කරයි. සක්මන. පැයක පමණ සක්මන මෙනෙහි නොකරමින් සිදුවේ. එසේ වුවද හිස ඇතුළත සිට කිසිවෙකු කය ඔසවන විට යම් වචනයක් මොමුණා සටහන් තබයි. මේ දිගටම සක්මනේදී සිදුවේ. මුල් කාලයේදී යම් අමනාපයක් ඇති වුණද දැන් එය සතිය පැවැත්වීමට අඩයක් කරගනි. ආරම්භයේදී සිතවිලි වලට සහ ශබ්ද වලට නොකඩවා දිව යයි. ඒ දැනගත් විගස සතිය පයේ ස්පර්ශයට ඉබේම පැමිණි. විනාඩි 45කට පමණ සිට සක්මන අවසන් වනතුරු සතිය දිගටම දෙපා ස්පර්ශයේ පවතී. ශරීරයේ පහළ කොටස වරහන් ඇතුලේ යටි පතුල් සහ පාදවලට දැනෙන උණුසුම, සිසිලස, තදගති, බරගති, සැහැල්ලු ගති, කම්පන චංචල දැනගනිමින් සැහැල්ලුවෙන් සක්මන සිදුවේ. පර්යංකය. පැයක සක්මනින් පසුව පර්යංකයට පැමිණ කයේ ඉහළ සිට පහළ දක්වා සිත ගෙන යමින් සතිමත් වේ. බොහෝ විට හුස්ම රැල්ල නාසිකාග්‍රයේ යන්තමින් දැනේ. සිතිවිලි වලට සහ ශබ්ද වලට සිත දිව ගියද එය දැනගෙන සතිය හුස්ම රැල්ලට නැවත පසුතැවීමක් නැතුව ආපසු ගෙන එමි. හුස්ම රැල්ල නොබෝ වේලාවකින් සියුම් වී දැනෙන නොදැනෙන බවට පත්වේ. මෙලෙස වන විට උදරයේ පිම්බීම හැකිලිම දැනෙන්නට පටන් ගනී. නමුත් සියුම් හුස්ම රැල්ලට සතිය පවත්වන්නට උත්සාහ කරයි. එවිට උදරයේ පිම්බීම හැකිලිම වැඩි වැඩියෙන් දැනෙන්නට පටන් ගනී. මෙලෙස වන සමහර දිනවල උදරයේ පිම්බීම හැකිලීමට සිත යොමු කළ විට දැනීම ක්‍රමයෙන් අඩු වී යයි. මෙය නිවැරදි ක්‍රමයක්ද කියා නොදැනිමි. කරුණාවෙන් ඔබ වහන්සේගේ අවවාද අපේක්ෂා කරමි. ඔබ වහන්සේට නිරෝගී භාවය සහ දීර්ඝායුෂ වේවා. තෙරුවන් සරණයි. අවසානයි සම්මාන. ඒකේ තොරතුරු වල එච්චරම කියන දෙයක් නැහැ. නමුත් මේ තියෙද්දිත් දිනපතා කරන්න නැති එක ගැන මට කනගාටු. මෙච්චර විස්තර ලැබිලා තියෙද්දි තාමත් ඔය එදිනදා වැඩ ලොකුයි කියලා හිතාගෙන ඉන්නවා. ඒ නිසා එහෙම කරන්නේ නැතුව මෙච්චර භාවනාවෙන් ධර්මයෙන් Tamanට අනුග්‍රහ තියෙද්දි ඇයි Taman භාවනාවට අනුග්‍රහ කරන්නේ නැත්තේ කියලා Tamanගෙන් අහගන්න. ඒ නිසා මේ තමයි මේ භාවනාවේ ලැබෙන උපරිම අනුග්‍රහය. නමුත් ඒකේ අර මුලින් ලියලා තියෙනවා මම අවුරුදු 4ක් විතර ඉන්නවා. තාමත් මට නිතිපතා කරන්න බෑ, දිනපතා කරන්න බෑ කියලා. අනේ ඒ ටිකේ අනුග්‍රහය ලැබලා දෙන්න. එතකොට ඔය කියන බලහිනකොට පිම්බිමා කියන ලොකු වෙනවා නැත්නම් පුංචි වෙනවා වගේ කියන දේවල් ආයිච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. යාර තමන්ගේ හිතේ අර කුකුසක් කොකිතයක් තියෙනවනේ මම හටියට කරන්න නැහැ. ඒතකොට තමයි සැකේ එන්නේ. නිතිපතා කරන්න. එතකොටත් ওই ටික වෙයි. එතකොට පැහැදිලිව තමයි තේරෙන්නේ සැකකටයුතු දේවල් නේ. ඒක භාවනා හැටි කියලා තමන්ට මේ විශ්වසනීයත්වයේ එන්න පටන් අර ගන්නවා. ඒසේ වේවා කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේ ඉංග්‍රීසි මාධ්‍යෙන් තියෙන ස්වාමීන් වහන්සේ. Dear Venerable Thero, mindful walking. I did mindful walking for 30 minutes. When I started, I just walked in awareness for walking for about 5 minutes and then started to properly be mindful on each step.
At the beginning, I could feel the pressure on different parts of the soul. Whenever I lifted each feet, the pressure was high on the big toe mound. And each time when I kept the soul in front, I could feel the pressure on the heel and coldness of the tile flow to the front parts of the soul. Since I prominently saw this pain and pressure, I remembered once I read a quote of the Mahayana monk Venerable Thich Nhat Hanh saying, "Walk as if you are kissing the earth." So I started keeping my soul so very gently on the floor. And I felt a greater consistency and less pressure on the feet. Last few minutes, I felt a numbness on the top of my head. Mindful sitting. In the morning, when I started mindful sitting, I could feel I was being carried away to a different state. Though I kept my constant awareness to the Anapana, this is a feeling I have never experienced before. I initially thought I was falling asleep, but I have never had sleeping disturbances during the meditation before. However, I ended the session in 40 minutes, being very unsure if I am doing something right or wrong. In the evening, after I did mindful walking, I sat again. This time the feeling was the same. I was in that very numb, unidentifiable, empty state where I barely witnessed any thought. I was very doubtful of what I was feeling. So I tried different things to confirm if I am falling asleep. I tried the long breath once in a while to refresh the state I was in, but still I went back to the same. Then she has written in 3 steps, Swaminatha. Second, I lifted my head and adjusted the posture slightly, but still it was the same state. Third, I tried to remember if I got lost in thoughts, but realized I have not thought of any. Then I tried to look at the empty space inside the mind, and it was consistent too. But I felt as if I was having my eyes open wide. I could not feel my eyes physically being closed. I felt as if I was watching something with my eyes open and without the black iris. As I continued to watch into the emptiness few times, I suddenly experienced a blackout. It was as if when the TV goes off suddenly, and the next moment my eyes opened, within brackets, without my knowledge. Feeling shocked, I would like to emphasize that I did not intentionally open my eyes, but the body reacted in a way it opened in the very next millisecond out of my will. I was in a little panic as it happened. Finally, during the whole experience, I felt the time much longer than usual, maybe because I was in an empty state. Also, I could notice very less disturbances from the body or outside. The whole experience was new to me. I still don't know if this is some progress or I'm in wrong direction. I kindly ask you to clarify the same for me. Dear Venerable Thero, thank you always with all due respect for all the kind guidance and your time. I wish you good health and many merits. That's the end. Yeah. So if you are listening to the others' reports, there's nothing to panic. But throughout that you have challenged the meditation experience. And so much so, you are making turbulence. There's nothing wrong in the meditation. But what is happening in the meditation, you are challenging. The challenging is done by deductive thoughts or thinking mind. So it is not happy about what is really happening.
So this is what happens in our mind if you are not mindful. So therefore next time go prepared for the sleepiness. Go prepared for the emptiness. So that fear of emptiness and sleepiness is known as fear of freedom. We like crowded situation, dramatic situation, and ultimately we complain about the tension and frustration. Tension and frustration coming from this dramatic, crowded situation. So when you are in solitude, this emptiness can happen, sleepiness can happen. It's a knowledge. So we have a fear. So this is created by our bloody civilization. So just be here and now. Take both the experiences, the emptiness and the sleepiness as the prime of your meditation, and how much you can facilitate it, how much you can cope up with that. For that, the only tool we have is go prepared. And once you go prepared, your report will be completely positive. There won't be any negative remarks or questionable remarks or panic. So please try with the confidence and report. Hopefully we can have a good one. We can have a positive one. We can have a creative one. We are. තුන්වෙනි ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. උදේ පාන්දර සක්මන. තෝරාගත් ඉඩෙහි එහා මෙහා ඇවිද්දෙමි. කාමරයේ පරිසරයේ තිබුණු නිශ්ශබ්දතාවය මනස ශාන්ත කළේය. සීතකරණයේ හඬින් නිහඬතාවයේ බිඳෙන විට මහා ගෝස්ඨාවක් කර්කශ බවක් දැනුණද උපේක්ෂාවෙන් සක්මන් කළෙමි. මිහිරිම හඬ නිහඬ බවයයි සිතුනි. දෙපයේ බර මාරු වෙද්දී කකුල් දෙක දඬු දෙකක් මෙන් තද වූ අතර ආවේගය ඉන ප්‍රදේශයටම පැතිර යයි. සිතුවිලි මතුවීමද වරින් වර අධික විය. ඒවා ඔස්සේ අතරමං වුවද නිරායාසයෙන්ම සිත පයේ දැනීම සමග එකතු විය. පැයක් පමණ සක්මන් කළෙමි. පරයන්කය. පහසුවෙන් ඉඳගෙන කය දෙස බලා සිටියෙමි. හුස්ම සංසිඳී තිබුණි. සිත නිහඬව අරමුණක් රහිතව පැවතුණි. වරින් වර ඊතා සියුම් කම්පන සිදුවනු දැනුනි. විවිධ සැලසුම් සහ සිතුවිලි වල අතරමං වූ අවස්ථාද විය. එය දැනගත් වහම નિરાයාසයෙන්ම සිත අරමුණක් රහිත ශාන්ත තත්වයට පත්වේ. සිතුවිලි බාධාවක් ලෙස ගත්තේ නැත. කොපමණ මනෝ විකාරවල පැටලී සිටියත් කාරුණිකව ක්ෂණිකව නැවත සිතේ ශාන්ත බවට පත්වීමත් එම ස්වභාවයේ රැඳී සිටීමත් අරුමකයි සිතුනි. සම්බාධක මැද ඉඩක් සොයා ගැනීමට සිතේ ඇති මෙම හැකියාව නැත්නම් හැමෝටම පිස්සු හැදෙනු නොවනු මානය. ස්වාමින් වහන්සේට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුව පතමි. අවසානයි ස්වාමීන් වහන්සේ. අපි ගිය පාර මම හිතන්නේ ගිය පාර නිවීම දේශනාවලදී මේක වාක්‍යයක් පාලි විදියට ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා සම්බාධේ ඕකාස ගවේෂී අනුබුද්ධෝ කියලා. අපේ සරුවච්චන් වහන්සේ මේ සියලුම බාධක මැද තියෙන ඕකාසයේ අවකාශයේ ඊට ප්‍රස්තාව හොයලා තියෙනවා. හොයලා අපිට කියනවා බාධා වැඩි වෙනවා කියන්නේ ඊට ප්‍රස්තාව වැඩි වෙනවා. ඒ නිසා ඊට ප්‍රස්තාව බලනාසුලෝ ගියොත් බාධාව පේන්නේ නැහැ. බාධා බලනාසුලෝ ගියොත් ඊට ප්‍රස්තාව පේන්නේ නැහැ. ওই වෙනස මිනිස්සුත් තුළ වෙන්න පුළුවන්. ඒක බැලුවොත් අපි සක්මන් කරන වෙලාවට විතරක් ෆ්‍රිජ් එක කෑ ගන්නවා. අනික් වෙලාවට ෆ්‍රිජ් එක නෙවෙයි මොන හෙනයක් ගැහුවත් ඇහින්නේ නැහැ. ඒ කම්මලේ ඉන්න බල්ලට හෙන ගැහුවට ගානක් නැහැ. භාවනා කරන්න කියලා නිස්සද්ද වෙන්න කිව්වා මේ ෆ්‍රිජ් එක ඇඟ උඩ දුවනවා වගේ. ඉතින් අපිට අර සතියේ නැති වෙලා අපි කොච්චර සද්ද කරනවද කියලා අපිට තේරෙන්නේ නැහැ. ඒක තේරෙනවා ළඟ කවුරු හරි භාවනා කරොත්. අපි භාවනා කරන්න ගියොත් ළඟ ඉන්න එකන හුස්ම ගන්න එකත් අපිට කරදරයක්. ඔර්ලෝසුව ටික් ගන්න එකත් කරදරයක්. ෆ්‍රිජ් එකත් කරදරයක්. ඒ නිසා ඉව හැම වෙලාවෙම තියෙනවා මේ කරදර ගතිය ඉරිටේෂන් එක තේරෙන්නේ සතිය පිහිටියට පස්සේ විතරයි. ඉතින් හුඟ දෙනෙක් ඒ නිසා සද්දෙත්තියේදී එව්වතියේදී සතිය විසිකොල්ල දාන සතිය තිබ්බොත් නොවැහෙන්නේ. ඒ නිසා සතිය නැතුව අසතියෙන් ගත කරනවා. බුදුරජාණන් චේතනාකල් තුන මේ සම්බාධය තුලින් තමයි යෝගේ ඕකාසේ වයන්න පුළුවන්. ඒ නිසා ෆ්‍රිජ් එකේ සද්දේ ඇහෙන්නේ සතිය තියෙන නිසා. හිචිවිලි එන්නේ බව දන්නේ සතිය තියෙන නිසා. නමුත් සතිය කඩන්න බෑ. අනේ ඒ විශ්වාසය අපිට
ළමා වයසේදීම දෙන්නයි ඕන වෙලා තියෙන්නේ ඕකාසේ නැ සම්බාදේ ඕකාස ගවේෂිනෝ අනුබුද්ධෝ. ඒකලියලා ඒ පාඨේට සතිපට්ඨාන කියන ආනිසංස හතම හේතු කරලා තියෙනවා. සත්තානං විසුද්ධිය, ශෝක පරිද්දවාණං සමතික්කමයි, දුක්ඛ දෝමන තත්තකමයි, ඥායස අධිකමයි, නිබ්බානස සච්ච කිරියාය කියලා මේ සම්බාධ තියෙන තැනක අවකාශය හොයන කෙනාට නිවනමයි. ඒක මම දුන්නේ මේ පාලි වචනේ ඔය ඔකේ ලියවිලා තිබුණේ Tamanට තේරෙන හිංගලෙන්. ඒ නිසා දැන් පොට පෑදිලා තියෙන්නේ මේක සාක්ෂාත් කරගන්න වඩාත් ඒ දිශාවට නැඹුරුලා භාවනා කරන්න කියලා අපි යනවා ඊගාවෙ. ගරුතර ස්වාමින් වහන්සේ සතිමත් වීමේ ප්‍රතිඵල ලෙස වාර්තාව ඉදිරිපත් කරමි. නිදා ගන්නට ගියාම ඔළුවේ සිට ඇඟිලි දක්වාම චංචල කම්පන දැනෙමින් ධාතු ගුණ ප්‍රකට වෙනවා. වරහන් ඇතුලේ මූණ ඉදිමිලා වාගේ දන හිසින් පහළ වම් කකුල බර වෙලා ඉදිමිලා වාගේ. ඒ සමගම දකුණු කකුල සියුම් වෙලා තියෙනවා නැතුවා වාගේ. රස්නයක් ශරීරයේ පුරාම පැතිරී යනවා. වරහන් ඉවරයි. මේ සමග තව අත්දැකීමක් එක පාරටම හැම හිල් කරගෙන මස් තෙරපාගෙන කියුබ්ස් වරහන් ඇතුලේ කියුබ් 100ක් කියලා දාලා තිනවා. ශරීරයට ඇතුළු වුණා වගේ ඒත් එක්කම දරාගත නොහැකි තරම් රස්නයක් ශරීරයේ පුරා පැතිරී තිබී ටික වේලාවකින් මුහුදු රැල්ලක් හිසේ සිට ඇඟිලි දක්වාම ඇවිත් අර තිබුණු ගතිය හොදාගෙන ගියාක් මෙන් අත්විඳා. ඉන්පසු සුළුවෙන් චංචල කම්පන දැනෙමින් තිබුණා. ස්වාමින් වහන්සේ පර්යංකයේදීද ධාතු ගුණ ප්‍රකට වෙනවා. කය දැනෙන්නේ එක යුනිට් එකක් වගේ. හුස්මත් එක්ක කලවම් වුණ ගතියත් පැයකට වැඩි කාලයක් ඉතා සුව පහසු සැහැල්ලු පර්යංක කීපයක් අත්විඳ ඇති බවට වාර්තා කිරීමට කැමැතියි. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. අවසානයි ස්වාමීන් වහන්සේ. මේ විදිහට මේ ධාතු ගුණ ඔය ඇත්තට මාත් පිළිගන්න එක තමයි ධාතු ගුණ කියන්නේ කියලා. ධාතු ගුණ පේනකොට ඒ තද බව, වැగిරෙන බව, උස්සන බව, බිම ගහන බව, ගලන බව වගේ දේවල් එනකොට මේ කටට බඩට නාසයට දිවට සම්බන්ධ කරන්නේ නැතුව ශරීර කොටස් වලට සම්බන්ධ කරන්නේ නැතුව ධාතු ස්වභාවයක් වශයෙන් දක්වන බොත් හරිම දැනුමක් ඕක. මේක කටයි පිම්බෙන්නේ, බඩයි ඉදිමෙන්නේ, තොලයි ඉදිදෙන්නේ කියලා කිව්වොත් ලෙඩක් වෙනවා. ඒ ලෙඩක් වෙන්නේ මේ ධාතු ගුණ ශාරීරව සම්බන්ධ කරලා ගත්තොත් තමයි. ඒක තමයි අපේ තියෙන කයර තියෙන ආසාව. ඉතින් ඒ නිසා ලෝකේ ලෙඩ ගොඩයි. අත් බලනකොට කිසිම ඔකේ ලෙඩක් නැහැ. ඔකේ තියෙන ධාතු ගුණ වගේක්. ඉතින් ඔය වවාගෙන කනවා. වවාගෙන කන්නේ මෝඩකමට කේන්ද්‍රී ගානේ හින්දා. අවුරුදු 6ක් කැලේ දුෂ්කර ක්‍රියා කරපු සරුවච්චන් ආංශයට මෙඩිකල් ඉන්ෂුරන්ස් තිබිලා නැහැ. ඇම්බියුලන්ස් එකක් තිබිලත් නැහැ ළඟ. දොස්තරලා ඉඳලත් නැහැ. ඉතින් ඒක ලැබිලා සතහට වෙන බව දුකට වේදානන් කියලා ඔය ශේරගෙම තියෙන ඒ ධර්මය ස්වභාවය ඉතින් මේ ටිකට හොඳට වෙන්න දෙන්න ඉඳ බුදියා ඉන්නකොට තර නැහැ හැමතැනදී වෙන්න දීලා බලන්න අපි මේවා කතා කරන්න ගියාම කොච්චරක් මේ ගැමි භාෂාවට දාලා ගැමි භාෂාව කියන්නේ මම අදහස් කරේ මේ සම්මුති භාෂාවට දාලා කොච්චරක් කතා පතුරනවද කියන්නේ කොච්චරක් වල්පල් කතා කරනවද මේක මේ ධාතු ගුණ පේන්නේ මම ළඟ ඉන්න කෙනාටත් ඕක කොහොමමයි යා සයිකියාට්‍රිස්ලා හම්බෙන්න යනවා දොස්තරලා හම්බෙන්න යනවා මම මගේ භාවනාවේ ප්‍රතිඵලයක් සතියේ ප්‍රතිඵලයක් කියලා ගන්න. ආන්න ඒක අපි විදාසා ගන්න ඕනේ කට්ටියත්. ඒකකොට හිතනවා ඒගොල්ලෝ මේ අපි භාවනා කරලා ඉන්ද්‍රජාල කරන කිසිම ඉන්ද්‍රජාලයක් නැහැ. භාවනා කරන්නේ නැති යක්කු විතරයි ඉන්ද්‍රජාල කරන්නේ. උන්ට ඉතින් මොන ඉන්ද්‍රජාල කෙරුවත් හරියන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේක ධාතු ගුණමයි කොට ශරීරාංග සම්බන්ධ කරන්නේ නැතුව මේ භාව ඒ ස්වභාව තවදුරටත් ලියමනේ කලාවත් ඉගෙන ගන්න කියලා අපි යනවා ඊගාට. මට කියවීමට ලැබී තියෙන අවසාන ප්‍රශ්නය පස්වෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ ගරු ලොකු ස්වාමින් වහන්සේ 13/6 දින මා විසින් වාචිකව ඉදිරිපත් කරන ලද කමඨහන් වාර්තාව ඔබ වහන්සේගේ උපදේශ පරිදි මෙසේ ලිඛිතව ඉදිරිපත් කරන වගයි
මාගේ මූල කර්මස්ථානය ආනාපාන සතියයි. හුස්ම රැල්ලට හිතගත් ක්ෂණයකින් හුස්ම නොදෙනී ගොස් කයට සිත යොමු වේ. කය පුරාවට ඇති වේදනාවන් සහ කම්පන චංචල වලට මගේ සිත දැන් යොමු වේ. මම දැන් මගේ පූර්ණ අවධානය ඒ වෙත යොමු කරමි. ඒ සියල්ලම ටිකින් ටික තුනී වී ගොස් මහත් සුවදායක තත්ත්වයක් මට දැනේ. දැන් ක්‍රමෙන් කය නොදෙනී යන බවක් මට දැනේ. එසේ නොදෙනී ගොස් සිත අරමුණු වලින් නිදහස් වී සමස්තය කරා යොමු විය. එහි තුල නොකඩවාම රැඳී සිටීමට මා තුල රුචියක් ඇති වුවත් සිත කිසියම් හෝ අරමුණක් අල්ලා ගැනීමට උත්සාහ දරන බව මට දැනේ. සිතත් මගේ රුචිකත්වයක් අතර පවතින මෙම කම ඇදිල්ල මට දැනෙන්නේ ඉහළ හිස් අහසට කඩා යන්නට උත්සාහ කරන සරුම් ගලයක් සිහින් නූලකින් පහළට අදිනවාක් ලෙසය. පර්යංකයේ තුල සිටින වාර ගණන වැඩි කිරීම තුලින් මගේ රුචිකත්වය ජයගත හැකිය යන විශ්වාසය මා තුල ගොඩනැගී ඇත. ඔබ වහන්සේ ඇතුළු නිස්සරණ වන සේනාසනයේ වැඩවසන සියලුම ස්වාමීන් වහන්සේලාට නිරෝගී බවත් චිර ජීවනයත් ප්‍රාර්ථනා කරමි. අවසානයේ ස්වාමීන් වහන්සේ. මේ සරුංගලේ උඩුසුලකට යන්න හදන එකයි නූලෙන් ඇදලා ගන්න එකයි දෙන්නටම මමයා කියලා කියන්නේ. ඉතින් කොයි එකාද මමයා කියලා ප්‍රශ්නේ අහුවොත්? ඉතින් ඕක භාවනා කරන කෙනාගේ නෙවෙයි හැම කෙනාගේම තියෙනවා. භාවනා කරන එක්කෙනා විතරක් දන්නවා ගෑණි මිනිහා රණ්ඩු කරනා නෙවෙයි. මේ ඔළුව ඇතුලේ ඉන්නවා දෙන්නේ. ඒ දෙන්න අතර රණ්ඩුව ස්ප්ලිට් මයින්ඩ් කියලා කියනවා. ඉතින් ඒක තමයි එළියට අපි ප්‍රොජෙක්ට් කරලා තියෙන්නේ. ඉතින් අපි දන්නවා නම් එක පැත්තකින් විවේකයට කැමැති මනස අනිත් පැත්තෙන් කලබලවට කැමැති. එක පැත්තෙන් හුලඟට ගහගෙන යන කැමැති, එක පැත්තෙන් නූලෙන් බැඳලා ඉන්න කැමැති. අන්න ওই දෙකම එක තැන එක වෙලාවේ අකාලිකව සිටිනවා කියලා දැනගත්තොත්. ඒක දැනගත්තා විතරක් නෙවෙයි ඒක පිළිගන්න ලෑස්ති නම් අපි මේ භාවනා නොකරන අයට බනින එකක් නැහැ. ඒගොල්ලොත් එකයි අපිත් එකයි. අපි දන්නවා මෙතන දෙන්නෙක් ඒ හොඳ නරක හරි වැරදි සැප දුක් කියන මේ දෙන්නම දෙපැත්තට අදින බුදුහාම කියන ඔකට සැලෙන්නේ නැතුව හිටපන්. භාවනා කරලා නම් කරන්න පුළුවන්. හැබැයි දුකට සැපට සැලෙන්නේ නැතුව ඉන්නවා කියන එක අමාරුයි. ඒ පාඩම තමයි උගන්වන්න හදන්නේ. ඒ නිසා හොඳට ලෑස්තිලා යන්න අපි මේ ලෝකේදී ඉගෙන ගත්ත හැම ප්‍රතිවිරුද්ධ ධර්මම එකට ජීවත් වෙන්නේ. අපි ඒක බාරගත්ත දවසේ ওই ලෝකේ තියෙන ආතතිය අසහන එහෙම නැත්නම් මානසික පීඩන ඔක්කොම දුර වෙලා යනවා. ඒ විතරක් නෙවෙයි ළඟ අහල පහල ඉන්න අගෙත් දුර වෙලා යනවා. ඉතින් ඒ නිසා ඒ ප්‍රතිවිරුද්ධ ධර්ම වලට එන්න අරින්න දෙකක් කියලා හිතන්න එපා. මහා බබාට මූණු දෙකයි කිව්වා වගේ කාශියකට දෙපැත්තක් තියෙනවා වගේ ওই දෙකම කාශිය නම් දෙපැත්ත අතර පොඩි පරතරයක් තියෙනවා. දෙක අතර කිසිම පරතරයක් නැහැ. ඔක අකාලිකයි. ওই දෙකේ එකටමයි ජීවත් වෙන්නේ. ඉතින් මේ දෙක වෙන් කරලා දෙන්න තමයි අපිට මේ අධ්‍යාපනයක් දාලා හොඳ නරක වෙන් කරලා අපිට හදලා තියෙන්නේ. ඒ ඔක්කොම අපිට දාපු ආගන්තුක දැනුමක්. ওই දෙකත් එක්ක එකට ජීවත් වෙන එක අපිට අමාරු නෑ. අපි එතන තමයි හිටියේ පොඩි කාලේ. පස්සේ තමයි මේ ඔළුව ක්‍රේල් වෙලා තියෙන්නේ. අරක තියෙනකොට මේක තියෙන්න බෑ කියලා. ඉතින් ඒ නිසා ওই දෙකටම ලෑස්තිලා යන්න. එතකොට අපිට පොඩි ළමයෙකුට දන්නේ නැති පොඩි ළමයෙකුට රබර් පොලයක් හම්බෙලා වගේ ඔය සෙල්ලම් කර කර ඉන්න පුළුවන් දෙකම එකයි. ඉතින් ඒකට බුදුජානනාංශය සඳහන් කරන්නේ අෂ්ටලෝක ධර්මේ කම්පා නොවෙනවා කියලා. ඉතින් අන්නේ වගේ උසස් පාඩමකට ගෙනියන්න හදන්නේ කියලා ලෑස්තිලා යන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි ස්වාමීන් වහන්සේ. 6 වෙනි ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පළමුවෙන්ම ඈත දුරු රටවල සිටින අපට මෙවැනි දුරස්ත වැඩසටහන් මගින් ලබා දෙන වීර්යය අවවාද ගැන නම් කෙසේ පින්දිය හැකිදයි නොදනිමි. එය අපට ඊතරම්ම ප්‍රයෝජනවත්ය. ඔබ වහන්සේලාටත් මේ සම්බන්ධව එයට අනුග්‍රහ කරන සැමටත් අනේක වාරයක් පින් දෙමි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අද පැයක් පමණ පරයන්කේ සිටියෙමි. දවස් කීපයකට පසුව හිත බොහෝ තැන්පත්ව සතියෙන් ඇති බව දුටුවෙමි. හුස්ම රැල්ල ඊටමත් තුනී තත්වයක තිබී නොදැනීම ගොස් තිබුණි. දකුණු පාදයේ මහපට ඇඟිල්ල කොට්ටය සහ පොළවට තෙරපී සියුම් වේදනාවක් දුන්නද වම් පාය දණහිස් මත තබා තිබෙන කොට්ටය මත සැහැල්ලුවෙන් තිබුණි. බෙල්ල පහළට සමහර විට ආවත්
සතිය නොකඩා ගනිමින් බෙල්ල කෙලින් කර ගත්තෙමි. වම්පස උකුලේ සියුම් වේදනාවක් ආවද එය සතියට බාධාවක් උනේ නැත. මෙලෙස බොහෝ වේලාවක් ඊතා සැහැල්ලුවෙන් සිටියෙමි. සිත පිට යාමට තරම් වෙනදා මෙන් සිතුවිලි බොහෝ පැමිණියේ නැති නිසා හිතේ නිවුණු ස්වභාවයක් දැනුනි. නිවසේ ඉදිරිපස දොර ඇරෙන වැහෙන ශබ්දයෙන් මහත්තයා එළියට යන බවක් දැනුණද එය ඒ තරම් ගණනකට දැනුනේ නැත. මේ ලියන මොහොත දක්වාම හිතේ සැහැල්ලු බවක් සතුටක් ඇත. මාගේ සතිය ටිකෙන් ටික වැඩෙන බව මට වැටහි. ඉදිරියට යාම සඳහා ඔබ වහන්සේගේ අවවාද නමස්කාර පූර්වකව අයදිමි. ඔබ වහන්සේටද මේ වාර්තාව කියවන කල්යාණ මිතුරු මිතුරියන්ද නිවනින්ම සැනසේවා. ඔයගොල්ලෝ තමයි හිතන්නේ බොහොම දුර රටවල් වල ඉන්නවා කියලා. අපි එහෙම හිතන්නේ. අපි හිතන්නේ අපේ සතිපවුලේ තාම කිට්ටුවන්ත නැහැ වගේ තමයි අපි ජීවත් වෙන්නේ. කොරෝනා ආපු නිසා අපි තවත් ලඟ වුණා. අපි නිකන් අල්ල බදාගෙන ඉන්නවා වගේ අපිට තේරෙනවා. ඉතින් ඒ නිසා දුර ඉන්නවා කියලා හිතුවොත් ටිකක් අප්සෙට් තමයි. නමුත් දුර නැහැ. ওই විදිහට ඔය තියෙන අත්දැකීම් ටික කොයි කෙනාටත් ලැබෙනකොට අපි ඔක්කොම එකම හිතෙන් ජීවත් වෙන්නේ. කයෙන් වෙන් වුණාට. ඉතින් ඒ නිසා ඔහොම කියවනකොට නම් ටිකක් ඉතින් ලෙන්ගතුකමක් එනවා තමයි. ඒ වුණාට ඌව පැත්තක දාලා අපි තියෙන ජීව රුධිරයේ වාගේ සතිපෞලයාගේ ජීව රුධිරය තමයි අප්‍රමාද සතිය. කොත්තන ඉඳලා සතිය වැඩුවත් අපි අපේ පෞලේ සමාජිකයන් වෙනුවෙන් යුතුයකම ඉෂ්ට කරා වෙනවා. චිත්තක්ෂණය පාස. එසා හැකි තාක් දුරට සතිය වඩලා මේක හදා බෙදා ගන්න භාවනා කරන නොකරන සෑම කෙනෙක් එක්කම. එතකොට අපිට මානවයා තුල මානසිකත්වයේ තුල ලොකු සමාජිකත්වයක් ලැබෙනකොට ගෑනු පිරිමි නැහැ. දුර රට ළඟ රට දෙයක් නැහැ. අන්න ඒකට සමාජිකව තව ලං වේවා. ඒ සමාජික ගාස්තුව තමයි සතිය. අප්‍රමාදේ. ඒක නැවත නැවතත් සම්පාදනය කරවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට විශේෂයෙන් කියන්න උපදේශයක් දෙන්න දෙයක් නැහැ. හත්වෙනි ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මට දැනට අවුරුදු 6කට පෙර අංශභාගය වැළඳීම නිසා භාවනාව අතහැරී ගියේය. සාමාන්‍ය සුවයක් ලැබුණු පසු දුවගේ මඟ පෙන්වීම අනුව ආනාපාන සති භාවනාවට යොමු වීමි. ඒ අනුව දැන් සායහන කාලයක සිට ආනාපානය නොපෙනී නොදැනී ගොස් ඇත. මේ දින භාවනාවේදී සිතුවිලි ඇති වී නැති වෙන ආකාරය දෙස සමස්තයක් වශයෙන් බලා සිටින්නේ. පසුගිය දින කිහිපය තුළ ඔබ වහන්සේගේ සතිපට්ඨාන කෘතියේ වේදනානුපස්සනාව ගැන තිබූ දේශනයක් කියවූ මට අංශභාගය නිසා දිගටම ඉතිරිව ඇති වේදනාව කමඨහනක් ලෙස උපයෝගී කර හැකිදයි සිතුනි. එසේ කළ හැකිදයි ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. හොඳයි මං හිතනවා ලෝකේ ඉන්න ඔක්කොටම අංශභාගය හැදෙනවා නම් හොඳයි කියලා. මොකද අංශභාගය නැත්තම් පෙන් කෙල වටේ ඇවිදිනවා. අංශභාගය හැදුනොත් නම් අවුරුදු 6කට පස්සේ හරි ඔන්න හුස්ම පේනවා. ඔන්න හිතවිලි එනවා. ඔන්න කයේ වේදනාව දැනෙනවා. පුළුවන් ද මේ වේදනාව භාවනා අරමුණක් කරගන්නයි කියලා කය දිහාට හැරෙනවා. විජු අන්ත දෙකම මැරෙනවනේ මැරෙන වෙලාවට භාගෙත් නෙවෙයි. ඒ නිසා මේ පැමිණි දුක් පැනිරහයි කියලා ඒ Taman කයේ දැනෙන කොයි දේත් වේදනාව සුඛ වුණත් දුක වුණත් ඒක සිරිදෙව්දුවකට වැඩියා විශේෂයෙන් මතක තියාගන්න අන්තභාග රෝගියා ඒ වේදනාව දැනෙන හැම වෙලාවෙදීම සුවසේවාවක් සිද්ධ වෙනවා. වේදනාවට වෛර කරන්න එපා. එතකොට Taman නිකම්ම නැගිටී ඇඳෙන් කිසි කරදරයක් නැතුව ඔය වේදනාව Tamanගේ කල්යාණ මිත්‍යා කරගත්තා. අපේ ඒ උලපනේ අම්මා පිළිකාවක් හැදිලා එයා කියන්නේ මෙයා මගේ කල්යාණ මිත්‍යා. මේ කල්යාණ මිත්‍යා නිසා තමයි මට මේ බෝසතාන් වහන්සේලායි සුරංගනාවියෝයි භාවනා මධ්‍යස්ථානයි භාවනායි හම්බුනේ නැත්තම් කවදාවත් හම්බෙන්නේ. එයා කලින් යනවනම් කලින් ගියාවයි මං කලින් යනවනම් කලින් ගියාවයි දෙන්න මේකට ගියත් ප්‍රශ්න නැහැ කියලා අර පිළිකාවට තනේ පිළිකාවට වයි ප්‍රේම කරනවා. ඉතින් බලන්න ඉන්න ඔක්කොමලා ගෙදර මිනිස්සුත් පුහුණු අට කරගෙන එන ගහච්ච සෝම් පිටිනක් ඔය හදාන අම්මා දිහාට යනවා අම්මා හිනස්සලා යවන කට්ටිය. ඉතින් ඒ වගේ ඔය අන්තභාගකාරයෝ දෙන්නේ තුන් දෙනෙක් මට නැගිට්ටුලා ගන්න ඕනේ. මේ අන්තභාගේ නැති අයට කන පැලෙන්න ගහන්න. මොකද ඒගොල්ලන්ට වෙන කරන්න දෙන්නේ නැහැ. දැන් සමහරට දුව කිව්වට ආනපන කරපන් කියලා දුව එහාට පැන දුව ඇති දැන්. ඇයි අන්තභාගේ නැහැ? අනේ පුළුවන් නම් ඔයකින් කෑල්ලක් දෙන්නකෝ දුවටත්.
මං කියන්නේ ආනපානෙ නෙවෙයි අංශභාගයෙන් කැල්ල. ඒ වගේම තියෙන ඉතර තියෙන වේදනාවෙන් කැල්ල මටත් දුන්නොත් මාත් ගන්නවා. මොකද මටත් තාම අංශභාගය ගතියක් දැනෙන්නේ නැහැ. තාම දුවනවා. තාම නලියනවා. ඒ නිසා සීල ලෝක වාසීන්ට මේ සංසාර දුක වැටේවා. මේ පැමිණි දුක් පැනිරහයි කියලා භාවනාදී එන වේදනාව සිරි දෙව්දුව ගෙට වැඩියා කියලා ප්‍රයෝජන ගනී වයක වේදනාවට පස්සනා කියලා කිරුවත් කමන්නේ සතිය වඩන්න කියලා කිරුවත් කමන්නේ ලෙඩේ දුව කරන අදහසින් කිරුවත් කමන්නේ කොයි යතින් හරි ඔය එලඹිච්ච දෙයට හිතියව දණ්ඩ අපි යනවා ඉදිරියට. 8 වෙනි ප්‍රශ්නය. තිසුමි විමල රත්න 4 වසර ගාල්ල. තෙරුවන් සරණයි ලොකු ස්වාමීන් වහන්සේ. සතියෙන් තුවාලය සමග නෑම. මම නානකොට වතුර බින්දු ඇඟට වැටෙන විට රස්නයක් දැනුණා. ටික ටික රස්නය දැනෙන එක අඩු වුණා. වතුර බින්දු ඇඟට වැටෙන තැන්වලට රස්නයක් හා අනෙක් තැන්වලට සීතලක්ද දැනුණා. වතුර බින්දු තුවාලයට වැටෙන විට ඉවසන්න බැරි තරම් දැවිල්ලක් දැනුණා. මට කෑ ගහන්නත් හිතුණා. වේදනාව දිහා දිගටම බලනකොට මට දැනුනේ වේදනාව සැරින් සැරේ අඩු වෙවි වැඩි වෙවි තියනවා වාගේ. මම සබන් කෑල්ල අල්ලන විට සිනිදු බවක් දැනුණා. සුවඳක්ද දැනුණා. මම සබන් තුවාලයේ ගානකොට මට දැනුණා යුද පිටියක තරම් වේදනාවක්. ඒ දිහා දිගටම සතියෙන් බැලුවා. මම ෂැම්පු බෝතලය අල්ලන විට සිනිදු බවක් දැනුණා. ඒ ඔළුවේ ගානකොට සිසිලසක් ඇති වුණා. ඇඟේ බේරෙන විට සිනිදු බවක් දැනුණා. වෙනදා නම් මම තුවාල වුණාම හයියෙන් අඬනවා. වතුර වැටෙන විට දන්න ගන්නවා. බිත්තියේ වැදුනොත් රිදෙන්න ගන්නවා. මේ ඔක්කොම මම සතියෙන් බලනවා. මේවා දරා ගන්න මට හැකි වෙනවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඉතින් තුවාලේ සනීප නොවි දිගටම තියෙන්න ඕනේ. නැත්තම් එහෙම කොහොමද මේ ඔබ සනීපෙච්ච ගමන් නානකොට අර සාමාන්‍ය වතුර ගන්නව දැනේ. අර ඔච්චර සබන් ගන්නකොට මේ මෙහෙමයි වතුර වැටෙනකොට මෙහෙමයි කියන එක නෑ. ඉතින් බුදුහාමුදුර අපිට කියනවා හැම ගහපු එළ දෙනක් හිතන්නේ කියලා. නිච්ඡම්ම ගාවි හැමක් නැති එළ දෙනක් වගේ. ඉතින් ඒකේ බුදිය ගන්න කිව්වොත් පතේ ඉන්න පණුව කනවා. ගහකට හේතුනොත් ගහේ ඉන්න කුරුමිනියෝ කනවා. වතුරට බැස්සොත් මාළු කනවා. හිටගෙන ඉන්නත් බෑ. මේ වගේ කියනවා තුවාල වෙච්ච නැති කයත් ඒ වගේ. ඉතින් තුවාල වෙච්චාම අපිට තේරෙනවා මේ වේදනාව කියන එක. නැත්තම් අපි උඩ පැන 4 වයසේ ඉන්න ළමයා ඉතින් අල්ලන්න හම්බෙන්න ගන්නෑ නැත්තම්. මං 4 වයසේ ඉන්නකොට නිවාඩු කාලෙට හන්දි හැම තැනම තුවාල වෙලා ප්ලේවින් දාපු පුළුන් දාලා කපු ගහක් වගේ මාපෙන්නේ. දැන් නටන පුළුවන් තරම් නටන. කපු මම සාමාන්‍ය සුදු පාටනේ මගේ ඇඟ පුරාම කහ පාට පුළුම් පිපිලා. දකින්න ඔක්කොම දන්නවා මේ කොච්චර තුවාල තිබුණත් ගාය නතර වෙන්නේ නැහැ. හැම හන්දියකම දැන්ටත් තියෙනවා ලප හැම තැනම තුවාල. ඉතින් මේ පුතා ඒක අපිට භාවනාවකට හරවලා නානකොට හරවලා සබන් ගන්නට හරවලා ෂැම්පූල්ට හරවලා ඉතින් ওই ටික අපිට වීඩියෝ එකකට හදලා මේ වගේ ළමෙක් ලව කියවලා අපිට මේ ළමයාගේ වයසේ ඉන්න අනික් අයට අහන්න කවදාමට කරන්න ලැබෙයිදෝ කියලා මගේ හීනයක් තියෙනවා. ඉතින් පුතා ඔයාට ඒකට කරන්න බෑනේ. ඔයා එක්ක අම්මට කියන්න ඕනේ නැත්නම් තාත්තට කියන්න ඕනේ කාට හරි කියන්න ඕනේ. ඔය වචන වලින්ම මේ වැඩේ ඕනනම් ලියලා කරලා හදන්න පුළුවන්. හොඳ පුංචි වීඩියෝ එකක් හදලා තියාගන්න ඕනේ. වෙනදා මේ දුව අඬන යුද පිටියක් වගේ වේදනාවක් තියෙන ළමයා දැන් වේදනාව ගැන අපිට රචනා ලියලා අපිට කමඨාන් සුද්ධ කරනවා. ඇත්තටම ඔයාට වැඩිය අපේ කමඨාන සුද්ධ වෙනවා. මේ මිනිස්සු අඬන්න පුරුදු කරලා තිනවා වේදනාවට. බුදුරජාණන් වහන්සේ වේදනානුපස්සනාවට දාලා නිවන් මාර්ගයක් හදලා දීලා තියෙනවා. ඉතින් අඬන බබාලට ගක් අඬන්නේ පුතේ වයසක කට්ටිය. වයසක කට්ටිය මේ අඬලා හුරතලේ ඉල්ලන්නේ ඔය. ඒ ලෝකේ ඉන්නවා ඒ අර රිචාඩ් රෙස්ටාක් කියන කෙනා පොතක් ලියලා තියෙනවා The Brain කියලා. ඒක ගෑනු ළමයි දැන් නම් ඊළම වයසේදී එයාට වේදනා චෛතසිකේ නැහැ. එයා උන්චිලාගෙන් කඩාන වැටිලා කකුලේ පළුවකට බෙහෙත් බැඳලා තියෙයි. ඊළමට දැනෙන්නේ නැහැ. ආයෙත් උන්චිලාවේ පදිනවා. ඊළමේ දත් හපනවලු දත් වලින් ලේනකම්. කොච්චර ගැහුවත් වැඩක් නැතිලු. මොකද ගැහුවට වේදනාවක් නැහැනේ. ඉතින් ඒ නිසා වේදනා චෛතසිකේට වේදය කියලා කියන විත්‍රි වේදේ කියලා කියන වේදේ කියලා කියන දැනුමට නමක්. ඒ නිසා මේ
වෙනද අඬන බබා අද කමටහන් සූද කරන බබෙක් වඩපත් වෙලා තියෙනවා. ඉතින් අපි බොහොම සතුටු වෙනවා. එහෙම තුවාලේ ඇතුව හෝ නැතුව සක්මන් කරනකොට කොහොමද? පරියක් කරනකොට කොහොමද කියලා ওই දක්ෂ රචනා ශිල්පයේ අනුව අපිට ලියලවන්න කියලා අපි යනවා ඊගාවෙකට. 9 වෙනි ප්‍රශ්නය. ජයමි විමල රත්න 8 වසර ගාල්ල. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ පෙරුවන් සරණයි. මම වාඩි වීමට සුදුසු තැනක් තෝරා ගත්තා. මම ඉඳ ගන්නවා කියා සිතුවා. කය දිහා බලන විට බඩ පිම්බෙන බව හා හැකිලෙන බව දැනුණා. ඒ දිහා සතියෙන් බලාගෙන හිටියා. පිම්බෙන විට තද ගතියක් හා හැකිලෙන විට සැහැල්ලු බවක් දැනුණා. නමුත් ඒ දෙසම බලා සිටින විට හැකිලෙන විට තද ගතියක්ද දැනුණා. ටිකෙන් ටික ඒ තද බව සියුම් වුණා. මේ ඉබේම සිදුවෙන බව දැනුණා. ඒ අතර සිතුවිලි පැමිණියා. ඒ දෙස බලන විට ඒවා වෙනස් වෙවි ගොස් නැති වුණා. මට වර්තමාන මොහොතට ඒමට හැකි වුණා. සක්මන් භාවනාව. මම මෙතන හිටගෙන ඉන්නවා කියා සිතා කකුල ගෙනියනවා තියනවා කියාද සිතුවා. මම විලුඹට හා කකුලේ ඇඟිලි වලට බර දැනුණා. මට විලුඹට හා කකුලේ ඇඟිලි වලට බර දැනුණා. සමහර ස්ථානවල සිසිලසක් හා සමහර ස්ථානවල රස්නයක් දැනුණා. මට කොළ පෑගෙන ශබ්ද ඇහුණා. මගේ සිතට සිතුවිලි ආවා. නැවත මම පාදයට සිත ගත්තා. මාගේ විලුඹට බර තදින්ම දැනුණා. ටිකකින් විලුඹ රිදෙන්න ගත්තා. ඒ දෙස බලන විට ටික ටික වේදනාව අඩු වුණා. මම දිගටම සක්මන් කළා. ගොරෝසුවට දැනුණු පොළව සිනිඳු බවක් දැනුණා. දිගටම කරන විට මාව වැටෙන්න වගේ ආවා. මම සක්මන නැවැත්තුවා. මම විනාඩි 30ක පමණ කාලයක් සක්මන් කර තිබුණා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ විදිහට විනාඩි 35 වගේ එහෙම යනකොට තේරෙන්න පටන් ගන්නවා මේ S2 අරගෙන ඉඳද්දිත් ඕන් නිකන් නිදිමතයි වගේ. ඇඟේ හාට මෙහාට වැනෙන්න පටන් ගන්නවා. ආදි වශයෙන් මේ નિરાයාසයෙන් සක්මන වෙන්න උත්සාහයෙන් තොර ඉබේ සක්පඩ වෙන්න පටන් ගත්තාම බීප මිනිස්සෙක් වගේ. මේ ශරීරයේ එක එක පැති වලට යනවා. ඉතින් ඒක අපි දන්නේ සතියෙන් හිටියොත් විතරයි. නැත්තම් අපි ගිහිල්ලා ගලක හැප්පෙනවා. ඔය අර හිමේ දේවල් වෙනවා. ඉතින් ඒ නිසා සතියෙන් ඉන්නකොට පේනවා මේ ඇවිදිනකොට කීයක් දේවල්, පේන දේවල්, ඇහෙන දේවල් ඔක්කොම කලපගනිමින් සංසන්දනය කරමින් තමයි අපේ ඇවිදීම සිද්ධ වෙන්නේ. ඉතින් ඒකේ අර ඇතුළට හිත නැමෙනකොට ඌව ටිකක් එහෙම වෙනවා වගේ තේරෙනවා. ලොකු හානියක් වෙන්නේ නැහැ. නමුත් ඒ ටික වෙන්න ඒ වගේ වැඩි හොඳ විස්තර දකින්න විනාඩි 35ක් 40ක් විතර කල් යනවා. ඉතින් දැන් 30ක් කරනවා කියන්නේ සෑහෙන හොඳ ගාණක්. ඒ ටික කරගෙන යන්න. ඒ වගේම මේ පිම්බි මැකිලිමේ විස්තර දකින්න එක ඊට පස්සේ ඒකත් අර කාලානුරූප වෙනස් වෙන එක අනිත් වගේ පුංචි අරමුණ දකින්න විතරක් නෙවෙයි. අරමුණේ විපරිණාමයේ අරමුණේ රචනයේ අරමුණේ භූමිකාව අරමුණේ ක්‍රියාපටිපාටිය දිගින් දිගට යා පෙන්නණ්ඩයි දැන් පටන් ගන්න හදන්නේ. ඔයා ලෑස්ති වෙලා යන්න මුලදී නෙවෙයි පේන්නේ එක. ටික වේලාවක් අරමුණත් එක්ක ආද වෙලා යාළු වෙලා ඉන්නකොට ඉතින් ළඟදිම ඒ අරමුණේ වෙනස් වෙන ගතිය අරමුණේ විපරිණාමය අරමුණේ පරිණාමය දැකන්න ලැබෙයි. පුළුවන් තරම් ඒවා රචනාවට ඇතුළු කරන්න කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. 10 වෙනි ප්‍රශ්නය. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගෙන් මා 4 වන දිනේදී ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දීමේදී ඔබ වහන්සේ සඳහන් කළ අයුරින්ම ඇමරිකාවේ වර්තමානයේ නැගෙන රෝග ගිනි වර්ණ ભેද ගිනි ඇතුළු අනිකුත් ගිහි ජීවිතයේ නැගෙන ගිනි ජාලා මැද නොපිලිස්සී නොකැළඹී උතුම් ධර්ම මාර්ගයේ අනුගමනය කරමින්ම ජීවිතය පවත්වාගෙන යාමට උත්සාහ කරමි. කාල පරතරය නොසලකා පසුගිය වැඩසටහන් සියල්ලටම හැකි පමණ සම්බන්ධ වුණෙමි. පළවෙනි ප්‍රශ්නය. පරිවිමංශන සූත්‍රයේ සඳහන් සුකම විතක්ක 6 නැවත කරුණාවෙන් සඳහන් කරන්න. පසුව විමසා බලන විට සිහියට නැගුණේ කාරණා 5ක් පමණි. ඒ සමගම අමර විතක්ක යනු කුමක්දයි නැවත පහදා දෙන්න. දෙවන ප්‍රශ්නය. පර්යංකේදී සුකම විතක්ක නැගුණ විට ඒවායෙහි අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වરૂපයේ විමසීම නිවැරදිද? මාගේ අත්දැකීම නම් ප්‍රබලව නැගී සිටින එම විතක්ක එලෙස දැකීමෙන් පසු
දියව යන්නක් බොඳව යන්නක් වැනිය. එහෙත් ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගත වේ. කරුණාකර පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. අරුන්දති. හොඳයි. ඒ කියන්නේ සුකුම විතක්ක සුකුම විතක්ක සුකුම කියන්නේ සූක්ෂම කියන අදහස. සුමට සියුම් කියන අදහස. ඉතින් සුකුම විතක්ක තේරෙනවා නම් දැන් තේරුම් අරගන්න ඕනම කාම මිත්‍යාචාරය නෙවෙයි, කාම ඡන්දේ නෙවෙයි. දැන් ඊටත් යටින් තියෙන මේ කාම අනුසය එහෙම නැත්නම් රාගානුසය වගේ දේවල් වල තමයි තියෙන්නේ. ගහමරා ගන්නවා වගේ මරණ තරමේ ද්වේෂිකුත් නැහැ. එහෙම නැත්නම් අරුන් වෙනසේවා කියන වනසිතවිල්ලත් නැහැ. ඊටත් යටින් තියෙන එකක් තමයි ඔය සුකුම සිවිතක් වල තියෙන්නේ. ඒකට තියෙනවා මඩත් හුඟක් කියනකොට පහයි තමයි මතක් වෙන්නේ. හයක් තියෙනවා හැබැයි. අමර විතක්ක කියලා කියන්නේ මැරෙන්නේ නැති වෙන්න 100%ක්ම යෝග ව්‍යායාම කරලා ෆුල්සම් ෆුඩ් කාලා අරක මේ කරනවා කියලා මැරෙන්නේ නැති වෙන්න හිතනවා. පොයි බයිලා ඔය කම්පැනි කාරින්ගේ කතා අමර විතක්ක ජනපද විතක්ක ඔය ඇමරිකාවේ තොරතුරු හොයන එක. නැත්තම් අත්තන මෙතන තියෙන වල්පල් නිවුස් කියලා කියන්නේ. ඊගාට පරානුද්යතා පරිසංයුක්ත විතක්ක මේ තමන්ගේ බිස්නස් එක තියේදී අනුන්ගේ සීනි කිරණ එක. නැත්නම් මයින්ඩ් යෝන් බිස්නස් පැත්තක දාලා අරයා මෙයා ගැන හොයන්න හදනවා නිකන් ඒ මහාන් තත්ත්වකමක් එතන තියෙන. ඒ වගේම අනවඤ්ඤත්ති පරිසංයුක්ත විතක්ක ඊට පස්සේ කාගිමත් බැනුම් අහන්න කියලා 100%ක්ම පර්ෆෙක්ට් ලයිෆ් එකක් යන්න හදනවා. ඒ වගේම ලාභ සත්කාර පරිසංයුක්ත විතක්ක. මම මේ වැඩෙන් කීයකරි හම්බ කරන්න ඕනේ කියලා ඩොලර් වලින් හිතන එක. අනිත් එක ඥාති විතක්ක. මේ ඥාතීන්ට උපස්ථාන කරන එක කරන්න ඕනේ කියලා. ඉතින් ඔයගේ අපි අර වෙස්ටඩ් ඉන්ටරෙස්ට් කියලා මේ කියනවා මේකට පවර ගන්නවා තමයි. පටව ගන්නවා මෙහෙම පොරක් මට මෙහෙම කරන්න ඕනේ කියලා අර සරල සතිය වැත්තක තියලා තමන්ගේම වලිය උඩ ඉඳගෙන ඉතින් කෑ ගන්න. ওই ලෝකේ ඔක්කොම ඔය කෑ ගහන යක්කු කෑ ගහන යක්ෂණියෝ එක එක්ක සතිය දන්නේ අනුන්ගේ සීනි කිරණ කට්ටිය. හැබැයි ඒක අහලා බලනකොට ප්‍රවෘත්ති කියනකොට හරි සන්තෝෂයක් ඇති වෙනවා. අනේ මේ මිනිස්සු කොච්චරක් තමන්ගේ මේ දැවෙන ප්‍රශ්න පැත්තක තියලා අනුන්ගේ සීනි කිරකිරා අනුන්ගේ දේවල් කර කර ඉනවා. ඉතින් අපි නෑයොත් ඒ ටිකම තමයි කරන්නේ. අපි දන්නා කියන අයත් ඒ ටිකම තමයි කරන්නේ. සතිය නැති හැම වෙලාවෙම අපිත් ඒ ටිකම තමයි කරන්නේ. ඉතින් ඒ නිසාවට දොස් කියලා දුවක් නැහැ. හැබැයි ඒක දකින්න එකම ඇති. එතකොට තීරුම් අරගන්න වීතිකම කෙලස් නැහැ දැන් මෙතන. පරිඋත්ථාන කෙලස් නැහැ දැන් මේ අනුසය පෙන්වන්න හදාන්නේ. ඒක දකින්නකොට මේ කටියට ඉන්න බෑ. වෙනද මේවට පොහොර දානවනේ. දැන් ඒ පොහොර දාන අදාසින් නෙමෙයි බලන්නේ. දැන් බලන්නේ මේ විතක්ක ගේ ඇතුලේ ඉන්න හොරු විදියට පිටේ ඉන්න හොරු නෙවෙයි. ගේ ඇතුලේ දැනටම ඉන්න හොරු වගේක් ඉන්නවා. ආනේ ටික දැක්කොත් ඇති. ඒ හොරා කැමති නේ. ගෙහිමියා Taman ඇතුලේ ඉන්න බව දැනගන්න. බුදුචාන්සේ හිමීර දොර ඇරලා ටෝච් එක ගහලා බෙන්න ඕන්න ගයක් හදාන ගෙයි මුල්ලේ රින්ගවන්න තියෙන ඕවා තමයි. පර්ස් එකේ ඇතුලේ දාගෙන ඉන්නේ ඕකේ තමයි. සිව්ප්පු ඇතුලේ තියෙන ඕවා තමයි කියලා පෙන්නලා දෙනවා. ඉතින් හරීම සතුටු ගෙනවන දෙන දෙයක්. ජරා කෙලස් පෙන්නන්නේ. හැබැයි සතුටක් ඇති වෙනවා. අනේ මෙච්චර කල් මෙව්වා අපි ශීප්පිය දාන රැකගෙන හිටියානේ. දැන් පේනවා ඒත් එක්කම 99%ක් මිනිස්සු තාමත් මේව රකින්න. ඒ මිනිස්සු හිතනවා මේ ඒකෙන් තමයි සැපේ ඉන්නේ කියලා. ඒකට ඒගොල්ලන් සතිමත් වෙන්න වෙලාවක්වත් නැහැ. ඒ නිසා නරක නැහැ ඇමරිකාව හොඳයි. මාත් ඉන්ද්ලයිට්ලා කියලා පොඩ්ඩක් ඔත්තු බලාගෙන එනවා මේ සැරේ යන්න බැරි වුණා. බිකු බෝධි කිලේල වල තිබුණා එන්න එපයි කියලා. ඔය ප්‍රෙඩික්ට් කරලා තිබුණා කොරෝනා කතා. නැත්තම් මාත් උකක් වෙලාවට මේ වෙලාවට ඉන්න තිබුණ හොය තමයි. ඉතින් ඒ නිසා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. 11 වෙනි ප්‍රශ්නය. අවසරයි පින්වත් ලොකු ස්වාමින් වහන්සේ. කාන්තාවන්ට නිවන් දැකිය හැකිද යන්න වේදිකාවක් පැනීමේදී එම ප්‍රශ්නය පින්වත් මෙහෙණින් වහන්සේලාට අදාළ නොවන නිසා වේදිකාව සීමා වේ. මන්ද කාන්තාවන්ට නිවන් දැකිය නොහැකිය යන මතය තුල කවුරුත් නොමැති නිසා ඒ ප්‍රශ්නය අදාළ නොවේ. කාන්තාවන්ට නිවන් මඟ යෑමේදී එන ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ කෙසේද යන්න කියා ඇසුවොත් නම් බොහෝ දෙනෙක්ගේ හඬවල් අවදි වේ යයි සිතේ. මෙත් සිතනි ජීවනී මෙහෙණින් වහන්සේ. මට ඒ වෙලාව තියෙනවා මං කිව්වා ජීවනීට මේක දාන්න කියලා මේ ප්‍රශ්න විචාරන වැඩ පිළිවෙලට ඉතින් බොහොම සාර්ථකව ඒක වැටලා තියෙනවා සතුටුයි.
හැබැයි මේ සීරි මෑනියෝ සුදු අන්දන්න ගියාට මෑනියෝ ගාව එහෙම එකක් නැහැ. හුඟක් දෙනෙක් පැවිදිලා ඉන්නේ නිවන් දකින්න නෙවෙයි. ඒක නැත්තම් නිවන් දකින්න එක සම්පූර්ණයෙන් අමතක වෙලා. හැබැයි මම මේ ජීවෙනිත් එක මෙහෙම එකක වෙනවා. ওই දැනට සිවුරේ ඉන්න කට්ටිය සිවුරට එන්නේ ඉස්සෙල්ලා නම් අන්තිම අවංකව නිවන හොයලා තියෙනවා. සිවුර දැම්මට පස්සේ යකමක් මොනවා වෙනවද දන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට ගෑනුට නිවන් දකින්න බෑ කියන එක අදාළයි කියලා මං කියනවා. මොකද ඒගොල්ලෝ දක්වන ආදර්ශයෙන් නිවන් දකින්න බෑ කියලා තමයි පෙන්නන්නේ. මේ පොහිදෝ යන කුණු කන්දලයක් අල්ලගෙන මහා මෙරක් වගේ කෑ ගහන්න පටන් ගන්නවා. මතක නැහැ මේ සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණත්තාය කියලා අපි සිවුර ඉල්ලුව හැටි. මේ මහණිවරට විතර නෙමෙයි අපේ සංඝයාගෙත් තියෙනවා. ඒ සංඝයාට වෙඩි පොඩ්ඩක් වැඩි කියලා මං කියනවා. මං දන්නේ නැහැ. ඒකට ඉතින් අකමැති වෙන්න ඉඩ තියෙනවා. ওই මහණිවරු ඉතින් ඒගොල්ලන්ගේ වැඩේ මේ නිවන නෙවෙයි ප්‍රධාන දේ. වෙන මොකක් හරි එකක් අරගෙන නතරකොට ගියන්න පේනවා මෑණිවරු හෙළුවෙන් ඉන්නේ කියලා. මේ පැවිදි වෙච්ච ඇත්ත මොනවද මේ කතා කරන්නේ? බැලු බැලමට නම් ඉතින් ඉස්සබෑවට පස්සේ සිවුරක් දාගත්තට පස්සේ නිවන් දකින්නද මොකද කියලා. 70 වේ report එකට ආපු කට්ටිය ලංකාවේ උරුමේ තායිලන්තේ හැමතැනම ගිහිල්ලා. හාමුදුරුවෝ හම්බෙලා අහලා තියෙනවා. ඔබතුමන්ලාගේ පැවිද්ද පරමාර්ථය මොකක්ද? එක්කෙකුටවත් උත්තර දෙන්න බැලු. ඊට පස්සේ අහලා තියෙනව නෑ අපි ඒක අමතක කරමුකෝ. අම්මා කියපු නිසා පැවිදි වුණා, තාත්තා කියපු නිසා පැවිදි වුණා, හාමුදුරුවෝ කියපු නිසා සාමණේර බණ දාම් පොත කියෙව්වා. ලොකු හාමුදුරුවෝ කියපු නිසා උපසම්පදා වුණා. මොකටද මේ? දන්නේ ඊට පස්සේ අහලා තියෙන ඔබ වහන්සේලාට මොන ලැබුණු සතුට වෙන්නේ කියලා. අනේ මට ලොකු එකක් එපා පුංචි රත්තරන් ඔරලෝසුවක්. මට මෙන්න මේ જાති පෑනක්. මෙන්න මේ જાති ටෝච් එකක්. ඉතින් අර සර්වේ කරන්න ආපු අයට දෙකොණෙන් hina යනවා. මේ බුද්ධ ආගමේ ධර්මයේ උගන්වන්න ඉන කට්ටිය දන්නේ පැවිදුනේ මොකටද කියලා. මෑණිවරුන්ගේ මං හිතන්නේ නිසා ඔය පැවිදිච්ච පමණින් ඒගොල්ලන්ට නිවනක අවශ්‍යතාවයක් හෝ නැත්නම් ඒක නෑ කියලා පෙන්වන ගතිය හරිම ප්‍රසිද්ධයි. මම ඒක දන්නේ මෑතකෙන් තමන්ගේ මෑණිවරුත් එක්ක වැඩ කරන නිසා. ඉස්සෙල්ලා මං හිතාන්නේ ලොකු සංසික් කියලා තියුණා ඔකට අත තියන්න එපයි කියලා. අත තිබ්බොත් අනිවාර්යෙන් බැනුම් ගන්න වෙනවා කියලා ලොකු සංසික් ටිකක් අත තියලා කාලා තිබ්බා. මට හිතෙන ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම අත තියනවා නෙවෙයි. මා කෙරේ පැමිණුත් මම ඒක කරලා බලනවායි කියලා. හැබැයි මට හොඳට පේනවා ඒගොල්ලන්ගේ ඒ ක්‍රියාකාරකම් වල ඉල්ලීම් වල ඇසිරීමේ නිවන නෙවෙයි. වින්දට වැඩිය මෑණිවරුන්ට පහසුකම් වැඩි අද. පංගයටත් පහසුකම් වැඩි. වැඩි වුණාට ඒක හරියට පාවිච්චි කරන්න දන්නේ නැහැ. ඒ නිසා මට හිතෙනවා පහසුකම් අඩු වෙච්ච තරමට නිවනට කිට් වෙයි කියලා. ඒ නිසා ජීවනීට බොම් පිං මේ කට්ටිය වෙනුවෙන් කතා කරාට මම මේ බණින්නේ ජීවනීට නෙවෙයි ජීවෙන්ට බණ නැතුව ජීවනි දන්නවා. ඉතින් මම කියනවා අදාළ නැහැ කියලා වාතයක් ගොඩනගා ගන්න බෑ. ඕගොල්ලන්ගේ හැසිරීමෙන් ඕගොල්ලන්ට මේ ගිහියන්ටත් පෙන්නනවා බෑ කියන එක. සාන්න එහෙම නැතුව මේකටත් කට උතර බඳින්න. මේ අපහසුකම් ගැන කට උතර බඳින්න කිව්වොත් චර්චුරුවක් වෙනවනේ. කන පින්දමක් වෙනවනේ. ඒකට මම කැමති නැහැ. අපහසුකමක් ඇත්තෙම නැහැ කියලා මම කියනවා. මම දන්නේ නැහැ මම ටිකක් ඕනෑමට වැඩිය තරහින් කතා කරනවද පුම්බලා කතා කරනවද කියලා. මොකද මම ගෑනු කෙනෙක් නෙවෙයිනේ. නමුත් පැවිද්දන් අතර තියෙන ප්‍රශ්න වලදී මට තේරෙනවා ලොකු ස්වාමීන් වහන්සේත් කියනවා පැවිද්දව කරන ඕනම දෙයක් හරියනවා භාවනාව ඇර මහානකම ඇර. ඒ වගේ මෑණිවරුන්ටත් අපි ඒක එහෙම දාමු. ඒ නිසා කවුරු හරි උනන්දු කරවන්න පටන් ගන්න ඕන නිසා මම කියන්නේ. මේ මෑණිවරුන්ට නිවන් දකින්න තියෙනවද බාධා මොනවද කියලා ලියන්නේ. මම හිතනවා පොට්ට කට්ටියට වැඩිය බීරි කට්ටියට වැඩිය මෑණිවරු කතාන්දර කියාවි. ඒ මොකද මේ ඒ චෝදනා පත්‍ර පෙස්සන් ලියලා පෙන්නන්න කවුරක්වත් නැතුව ඉන්නේ. මිනිස්සු හිතන්නේ මෑණිවරු ඉන්නේ හරීම සන්තෝෂෙන් හරීම විවේකීව භාවනා කරනවා කියලා පිස්සු. ගෙදර ඉන්න මිනිස්සුන්ට නැතිනම් ප්‍රශ්න හිතා. ඒ මොකද අර මේ ශාසනය දන්නේ නැහැ. මේ පැවිදිලා තියෙන නිවන් දකින්න කියලා දන්නේ නැහැ. ඔය එන කරදර අපේම ඉව කියලා දන්නේ නැහැ. ඉතින් අපි හිතනවා ඉව කරදර කියලා. කරදර නෙමෙයි. ඕක නිසා තමයි දුක්ඛ සත්‍ය ඉස්සරහින් තියලා තියෙන බුදුහාමුදුරුවෝ. ඒ නිසා ඔය ජීවනී මෑනියෝ යෝජනා කළ තියෙන මතේටම ජීවනී මෑනියෝ හරි කමන්නේ වාක්‍ය 5ක් එක දිගට ලියන්න. රචනයක් විදිහට මම දෙන්නම් ඊට පස්සේ ඒකට අවශ්‍ය කරන ඒ
වේදිකාවේ ඊට පහසුකම අපි ගෙනියමු සංවාදයේ ඉස්සරහට අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. Question number 12. Most Venerable Bhante, I am a patient suffering from Parkinson's disease, aged 71 years. This condition is associated with tremors, rigidity of muscles and muscular pains. These symptoms cause a lot of problems when practicing Anapanasati. Venerable Bhante, can you suggest any modifications when practicing Anapanasati meditation, or alternatively, is there a more suitable meditation technique that could be used by patients like me suffering from chronic neurological disorders? With much metta. Here the problem is not the Parkinson disease. It is not the that there's no answer. You are obsessed with Anapanasati. Don't worry. Anapanasati is something you must seek if there is no other object. So you have regular object, the tremor, the tension of the muscles. I have never experienced Parkinson. You're quoting your own words. And either stand or sit or lie down and be aware of the body. It's ever moving, ever jerking, ever trembling. So that means you have a constant object. You are not dead. You are not sleeping. You are not unconscious. Because your object has already come into your house. Don't try to invite others, other visitors. Make use this tremor. Make use this uncontrollable spasm. And be aware of it. And for that, you have to love your disease. You are now trying to hate the disease, try to replace the Parkinson tremor with Anapanasati. So Anapana will never come. Because Anapana knows that it is going to make use for the mean advantage rather than Nibbana. So therefore when you are taking the Parkinson disease itself as the primary object, you have 124 hours free of charge object, but presently it is 24 hours hate, 24 hours escapism. So instead, if possible, maybe it is too much of a task, love your body, love your Parkinson, love your symptoms, love your tremor, and make use it as an object, and please report us. I am going to visit another Parkinson patient soon, so your report will be informative for me. We are moving forward. 13 වෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. මා විසින් ඊයේ දින කමඨහන් සාකච්ඡාවට ආනාපාන සති භාවනාවේ පර්යංක කොටසට අදාළව ප්‍රශ්නයක් ඉදිරිපත් කරන ලදී. එයට මට අවශ්‍ය උපදෙස්ද ලැබුණි. නමුත් ස්වාමින් වහන්සේ එම අවස්ථාවේදී කඩ මාරු වීම යයි වචනයක් පැවසුවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මට අනුකම්පාවෙන් එම වචනේ තව දුරටත් උදාහරණ සහිතව පැහැදිලි කරන දෙන මෙන් කාරුණිකව ඉල්ලමි. ඔබ වහන්සේටත් සංවිධායක මණ්ඩලය ඇතුළු සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ හා අවසානයේ නිවන් උදා කර ගැනීමට හැකි වේයයි පතමි. මට මතක් වෙන්නේ ඒ කඩමාරු කිරීම කියන එක. ඒ නිසා මම මේ ප්‍රශ්නේ දානවා මේ ප්‍රියංකා පොඩ්ඩක් චෙක් කරලා බලන්න. රෙකෝඩින්ග්ස් වල බලනකොට ප්‍රියංකට පුළුවන් වෙයි ඒක ට්‍රේස් කරන්න. ඒ වගේම ඒකට ලිටරල් ආන්සර් එකක් දෙන්න. ඒ විදිහට අපි මේ කෙනාට උදව් කරන්න බලමු. නැත්තම් මේ කඩමාරු කිරීම කෙනෙක් එයාට ඇහිලා නැහැ තමයි මටත් තේරෙනවා. හැබැයි ඒක ඒ විදිහටම කිව්වට මට කිසි දෙයක් මතක් වෙන්නේ නැහැ. ඒක නිසා කවුරු හරි මේ රෙකෝඩ් එක බලලා මේ ගිම්මහනේ හරි කමන්නේ ප්‍රියංකා හරි කමන්නේ බලලා පොඩ්ඩක් උදව් කරන්න. අපි ඒ අනුව ඉදිරියට යන්. අපි යනවා ඊගා ප්‍රශ්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ. 14 වෙනි ප්‍රශ්නය. කමඨහන් වාර්තාව පර්යංක භාවනාව. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සුපුරුදු පරිදි උදෑසන බුද්ධ වන්දනාවෙන් අනතුරුව පර්යංක භාවනාව ආරම්භ කළෙමි.
ඊයේ රාත්‍රී ඔබ වහන්සේගේ ධර්මදේශනාවෙන් සඳහන් කළ මූල කර්මස්ථානයට පමණක් අවධානය යොමු කිරීමට දැඩිව අදිෂ්ඨානය කළෙමි. සුදුසු පරිසරය නොලැබී නිසි පරිදි සිත සංසුන් කරගන්නට අපොහසත් වී අලසව සිටිමුත් අද දින ඊටා සාර්ථක ලෙස කර ගැනීමට හැකි විය. විනාඩි 15ක් පමණ වේලා ආශ්වාසයත් ප්‍රශ්වාසයත් දෙස විමසිලිවත්ව බලා සිටියෙමි. විටක කයේ යම් වේදනාවකට හෝ දැනීමකට සිත හැරුණද නැවත මූල කර්මස්ථානයට අනායාසව එන අයුරු නිරීක්ෂණය කළෙමි. ටික වේලාවකින් දීර්ඝ ආශ්වාසයක් හා ප්‍රශ්වාසයක් අත්විඳිමුත් ටික වේලාවකින් එයද නොදැනී යන ආකාරයක් ඉතා හොඳින් දැනගත හැකි විය. මම හුස්ම ගන්නවාද නැත්නම් નિરાයාසව ගැනෙනවාද කියා දිගු නිහඬියාවක අධීක්ෂණය කළෙමි. හුස්ම එන තැනක් හෝ යන තැනක් සොයාගත නොහැකි විය. විශ්වය පුරා පවතින වායු ධාතුව කුමන හෝ ශක්තියකින් නාස්කුරය මගින් ශරීරගත වී ආපසු පිටව යන්නේ පහත් බිම් සොයමින් ඉබේ ගලා යන ආපෝ ධාතුව මෙන්යයි සිතුනි. අවශ්‍ය පරිදි ශක්තියින් යොදා හැසිරිය හැකි බවක්ද දුටිමි. මෙසේ පැය එකහමාරක පමණ කාලයක් හුස්ම රැල්ල සමග ඒකාත්මිකව හිස් වූ අවකාශයේ රැඳී සිටීමට කිසිදු මැලිකමක් හෝ බාධාවක් නොවිය. දිගු නිහඬියාව මැද හුස්මට කුමක් වීදයි බැලූ විට පිම්බීම හැකිලිම මගින් එය සනිටුහන් විය. කොතෙක් වේලා බලා සිටියත් වායු ධාරාව ආරම්භය හා අවසානය නම් කිසිසේත්ම සොයා ගන්නට නොහැකි විය. නමුත් මේ කාලය අතරතුර වෙනත් අරමුණු පැටලී කරදර නොකළ එක ගැන නම් සතුටුය. සති අන්තයත් සීතල දේශගුණය වීමත් ශූන්‍යාගාර නිහඬියාවත් උපකාර විය. පැය එකහමාරකට පමණ නිහඬ බව එක කටහඬකින් බිඳී වැටුනේ මෙතෙක් වෙලා කට බැඳ තිබූ අනුශය මල්ල දිගහැරී ගැටුම එළියට පැනීමෙන් බව දුටිමි. ඒ සඳහා ඔබ වහන්සේගේ උතුම් උපදෙස් පතමි. පරිවිමර්ශන සූත්‍රය ගැන අසා තිබුණද එහි ඇතුළත් ගැඹුරු දහම මෙන්ම මෙතෙක් ඇසූ ඒ ගාම්භීර දේශනා නිසා ත්‍රිවිධ රත්නය කෙරෙහි පවතින ශ්‍රද්ධාව දිනෙන් දිනම වැඩි වන මගින් මෝදුවන ප්‍රඥාව වෙනුවෙන් අනුමෝදන් කරන්න ප්‍රමාණවත් පින් අපසතු නොවේ යයි හැඟේ. ගරුතර ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ඇතුළු නිස්සරණ ආරණ වාසී අනිකුත් ස්වාමින් වහන්සේලාටත් මේ උදාර කටයුත්තට නොයෙක් අයුරින් පහසුකම් සැලසෙන සියලු දෙනාටත් මේ උතුම් ධම අවබෝධ වීම පිණිසත් මේ අත්භවයේදීම නිවි සැනසීම පිණිසත් අප කළ සියලු පින් උපනිශ්‍රය වේවායි පතමි. කැමට තෙරුවන් සරණයි. ඒ විදිහට හරිය නැති කෙනෙකුට ආනපනේ හරිය ගියාම ලොකු සතුටක් තියෙනවා. ඊට පස්සේ ඒක අර මුලැමැදාග පේන්නේ නැහැ කියලා ඉතින් අපි චරිචුරු ගන්නවා. නමුත් මේක පේන එක ඒකට ආනපනේ තියෙනවා, ආයාසයෙන් කරන ආනපනේ තියෙනවා, අනායාසයෙන් කරන ආනපනේ තියෙනවා. ආනපනේ කරනකොට වෙන පිම්බීම ඇකිලිම කියන අතුරු ක්‍රියාකාරකම් තියෙනවා. ඊට පස්සේ කිසිම දෙයක් නැති ආනාපානේ මේ නොදැනෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් මේ විදිහට මේකේ රචනයක් තියෙනවා, මේකේ චරණයක් තියෙනවා, මේකේ විපරිණාමයක් තියෙනවා. ඉතින් ඒක සම්පූර්ණ ලෝකෙම කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඉතින් ඒ නිසා ටිකක් දැකලා තියෙන ওই ටික හොඳටම ඇති. ඒ වගේම ඉදිරියේ බලන්න ඕනේ බවක් දන්නවා මේකේ මතුවෙන්නේ ඉස්සලා මේකේ ප්‍රകൃතිය මොකද්ද? ගිවුනාට පස්සේ ප්‍රകൃතිය මොකද්ද කියලා. ඒ කියන්නේ හිත ඉස්සරහට යන්න ලෑස්ති. ඔය යනකොට ජීවිතේ ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා. ඔය ආනාපානය පිළිබඳව මේ ගැඹුරට යන්න ජීවිත පිළිබඳ ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා. ඒක පිළිබඳව කිසි දෙයක් නැත්තේ නෑ. ඒක තමයි තේරෙයි. වරින් වර ඔය මේ මොකද්ද කියන්නේ මේ බෙලිකට මල්ල දිගෑරෙනවා. මේ අනුසේ එළියට එනවා. ඉතින් කම්මන්නේ ඔච්චර කාලේ අනුසේ මෙහිටපු මිනිස්සයාට මොකද මේක ටිකක් කදිසි ආපුවාම තමයි තේරෙන්නේ මේක ඕනනම් විවේක වෙන්න පුළුවන්, ඕනනම් අනුසයට යන්න පුළුවන්. අනුසය වගේම විවේකේ වැදගත්, විවේකේ වගේම අනුසය වැදගත්. ඒකේ දැනට අනුසය වැඩි විවේකයේ අඩු තැනක ඉන්නේ ශීඝ්‍රයෙන් විවේකයටත් අනුසයටත් සමාන තැනට එනකන් ඉදිරියට ඇදෙන බව පේනවා. ඒ නිසා සමසිතින් සමමිතින් දිගට කටයුතු කරන්න. එතකොට මේකටත් වැඩිය Taman ගැනත් අගේ කරાવી,
ත්‍රිවිධ අගය කරાવી. Tamanට තව කෙනෙකුට දෙන්න පිනක් තියෙනවා කියන විශ්වාසය ඒවි. අපි යනවා ඉදිරියට. 15 වෙනි ප්‍රශ්නය. ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ. පිළිසරණ භාවනා මධ්‍යස්ථාන. සතිමත් පර්යංක භාවනාව. ආධුනික මනසකින් නිතිපතා භාවනාව පටන්ගෙන ආනාපානයට සිත දමමි. SMS පර්යාවට අනුකූලව ආශ්වාසය ප්‍රශ්වාසය දිහා සතිමත් වීමි. ඊතා සංසුන්ව ඉහළ පහළ ගිය ආනාපානයේ සමබර බවක් අත්දැක්කෙමි. ඉන්පසුව සියුම් වී පෙනෙන නොපෙනෙන මට්ටමින් ආනාපාන මූල කර්මස්ථානය දැනෙන්නට විය. සතිය ඉදිරියෙන් තියාගෙන මූල කර්මස්ථානයේ අත නොහැර බලා සිටියෙමි. සිතුවිලි නොමැති තරම් පැහැදිලි මනසක් අත්දැක්කෙමි. කය පිළිබඳ සිත යොමු කර විට කයද විවේකීව සැහැල්ලුව අත්පාවල ස්පර්ශද හඳුනා ගතිමි. සියුම් මූල කර්මස්ථානයේ අතරින් සතිමත් භවයේ අඩු වැඩි වීම දක්නට ලැබුණි. විටක සතිය ඉහළ යයි, විටක පහළ යයි යනාදී වශයෙන් සතියේ විපරිණාමයන් දැක්කෙමි. සතිය තිබුණා නැතා මා මූල කර්මස්ථානයෙන් බැහැර නැති බවට සිත අභියෝග කරන්නටද විය. මෙසේ පැය භාගයක් සතිමත් වී ඇත. ඉන්පසු දහවල් දාණය සඳහා නැකිට ගියේද ප්‍රසන්න වූ උපේක්ෂා මනසකිනි. මාගේ සතිය පිහිටුවීමේ වැරදි ඇතොත් පහදා දෙන සේක්වා. ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ පතමි. තෙරුවන් සරණයි. මේකේ සතිය ඉහළ පහළ යනවා කියලා කියන්න දැනගන්නේ සතියෙමනේ. ඉහළ ගිය සතිය පහළ ගිය සතිය කියලා. ඇත්තට මේ සතිය මෝරණ වෙලාව, කිරි වදින වෙලාව. එහෙම නැත්නම් දඬු වෙන වෙලාව. මේක සීසන් වෙන වෙලාව. ඉතින් ඒක සති ඉන්ද්‍රිය බවට පත් වෙනකොට, ඉන්ද්‍රිය ඉඳලා සති බලයේ බවට පත් වෙනකොට මේ සතිය විසින්ම අභ්‍යංගනය කරනවා. සතිය විසින් මසාජ් කර ගන්නවා. අඩු වෙනවා, වැඩි වෙනවා. ඉතින් ඒ කටයුත්ත බලනකොට පේනවා මේ දැන් ඉතින් සතිය වැඩි ටික කරගන්න. ඒක දිහා බලන සතියකුත් තියෙනවා. ඒකට කියනවා අනායාසයෙන් කරන සතිය කියලා. සතියෙම තමන්ගේ ව්‍යායාම ටික කරගෙන ওই පොඩි දරුවෙකුට යාටම බත් ටික කාලා පිඟාන හොදලා තියන්න පුරුදු කරනකොට අපි දන්නවා පස්සේ පිඟාන අරන් හොදලා තියන්න ඕනේ කියලා. නමුත් එයා හරියට ඒක කරනවා. සමහර පැති ඒදලා සමහර පැති නැහැ. නමුත් එයාගේ වැඩේ එයා කරගන්නවා. ආන්නේ වගේ මේක ස්වයම්භූ එහෙම නැත්නම් සන්තුෂ්ටිකර අවස්ථාවටපත් වෙනවා. ඊට වැඩි ගැඹුරු වැඩ පවයින්න පටන් ගන්නවා. ඒ නිසා ඕක දිගට නිසිනින්දේ යන්න හදන්න ඇඟිලි ගහන්න යන්න එපා. ඕකට ඔය යන තාලටම ඔය බබාට හැමදාම බත් කාලේ එයාට හොදන්න දෙන්න. එයාට හොරෙන් පිඟානේ පස්සේ හොදලා තියන්නේ. වෙනම දෙයක්. හැබැයි බබාට කියන්න එපා ඔය හොද පිඟාන බාගෙට හොදලා තියෙන කියලා. බබා හොදාගත්ත එකනේ. ආන්නේ වගේ ආනපානෙත් අනායාසයෙන් වෙයි. අතිවැන්න එකත් අනායාසයෙන් වෙයි. එතකොට ඒගොල්ලන්ගේ මොකද්ද රංගනයක් තියෙනවා. ඒ ඉහළ පහළ යන ගතියක් ඒක ඒ දැඩි වෙන බවට ලකුණක් කියලා ඉදිරියට යන්න සතුටුයි මෑණිවරු මේ වැඩ පිළිවෙලට සම්බන්ධ වෙනවා දකින්න. අපි යනවා ඉදිරියට. Question number 16. Most Venerable Bhante. Walking meditation. Walked 1 hour, half the time inside the tile floor, 20 steps, and 40 steps outside on paved area. After watching left and right foot being placed for about 10 minutes, noted lifting, moving, placing. The weight on each area as foot being placed, the distribution in weight on heel, forefoot, and toes noted. When the mind wandered, was able to bring it back to either foot being placed or being lifted. Outside the slope of the ground was noted, concentrated on lifting movement. Noted the lifting movement of right leg could not be observed together with the placing of the left. Noted there was a slight bend of knee before knee straightened as heel lifted and another bending of knee to lift foot off the ground. The smaller toes lifted first and the big and second toes next. Noted air hitting sole of foot when being lifted, the sun on part of the foot. Sitting meditation. After the walking, sat on cushion for 1 hour. After initial period of mind wandering,
was able to watch mind in and warm out breaths equal in length and shallow. Their breath became shallow and mind calm. Body became very hot and cold, but this passed. The time passed quickly and thoughts were less intrusive and were observed coming and going. With much gratitude to you and organizers. May you all and participants achieve nirvana in this life, or may their sansaric journey be short. So when you're observing the left leg and the right leg, sometimes you feel, when you are moving the left leg, you don't feel the right. You feel you are not feeling. That's a very double fold kind of thing. So far you felt what is tangible, what is concrete. But now you can feel you are not feeling. This is a very good starting point. So therefore don't consider it as a mishap. Don't consider it as a slip. The feeling of not feeling, feeling of unknown is a very, very deep, juicy, very dramatic thing. So try to catch them as much as possible. We are moving forward. Question number 17. Most Venerable Bhante. Walked for 1 hour on paved area outside 30 steps. Watched lifting, moving, placing and then concentrated on the lifting movement. Observed unable to watch lifting while watching the other foot being placed. Note the bending of knee before straightening and then bending it before straightening. Noted the heel lifting first and the forefoot and the similar toes and the smaller toes and then the big toes. Sitting meditation. Watched breath for 1 hour. Short, equal, cold out breath and warm, cold breath noted, equal in length, very subtle. Mind wandered but settled. Mind calm and then settled. Time went fast, not sure if I fell asleep briefly. Much gratitude to you and organizers. May all attain nirvana. Yeah, it is all for the last report. Same tone appear. There also that when you are lifting, a part of your leg is concerned or is being concentrated, then the placing and dropping of the other parts, you understand, you can't feel it, you can't observe it. It is difficult to see. But you know it is difficult to see. You know you did not see. So likewise, the mind is now learning through available gross objects. There are some hidden parts. When you observe something, others are being cancelled off. Others become non-perceivable. But now non-perceivable become perceivable. So be aware of it, be diligent and go forward, please. 18 වෙනි ප්‍රශ්නය අවසාන ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දින සක්මන් භාවනාව කරන විට ලද අත්දැකීම් වාර්තා කරමි. අඩිය පොළවට තබන විට යටි පතුලට තද බව දැනේ. විලුඹ හා දන හිස අතර ඇති මාංශ පේශීන් වල ක්‍රියාකාරීත්වය දැනේ. පඩිපෙළක් නගින විට හා පඩිපෙළ බසින විට මාංශ පේශීන් වල ක්‍රියාකාරීත්වය වෙනස් බව දකිමි. වම් කකුල රිදෙන විට දකුණු කකුල දෙස බලන්නට උත්සාහ කරමි. එහෙත් වම් කකුලේ වේදනාව ආපසු දැනුනි. එහෙත් එයින් කකුලට සිත යොමු කිරීමට බාධාවක් වුණේ නැත. එච්චරයි. ඔය විදිහට අර පොඩි උණ්ඩ දීපු ඒ වම් කකුල වේදනාවට දකුණ බලන එක අමුතුම ට්‍රිකි ගේම් එකක්. කමන්නේ අපව දකුණට හිත ගියාට කමන්නේ නැහැ. ඒ අතරමැද වම් බලන්න පුළුවන් කියලා හිතා ගන්න. එතකොට හිතා ගන්න ඉච්චර දකුණ කකුල වේදන සිටිය යානපනේ බලන්න බැරි. ඇයි මේ ඇවිදින බව දැන ගන්න බැරි. ඒ කිසිම දෙයක් වෙයිලා නැහැ. ඒ නිසා අපි මේක පෙන්වන්න හදනකොට ඒතිෙදි වෙන එකක් බලනවා කියන වගේ දේවල් කරනකොට මැජික් කාර්යෝ කැමති නැහැ. නමුත් මැජික් එකේ ඒක තමයි. ඒ නිසා බොහොම සාර්ථකව වැඩි වෙලා තියෙනවා. දිගට මේ විදිහට කරගෙන යන්න කියලා කියන්න පුළුවන්. ප්‍රශ්න සියල්ලම අවසానයි ස්වාමීන් වහන්සේ.
හොඳයි අපි ගොඩක් වෙලා වැඩිපුර අරගෙන තියෙනවා ඒ නිසා අපි මෙතනින් නතර වෙනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.